අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ස්කූල් එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී ICT 2019 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 20 දක්වා සාකච්ඡා කරා. ඉතින් අද වීඩියෝ එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නාංක 21 ඉඳන් 40 දක්වා කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඉතින් O-level විභාගයට තව සතියක විතර කාලයක් තියෙන්නේ. ඉතින් ඔයාලා හොඳින් සූදානම් වෙනවා කියලා මම විශ්වාසය තබනවා. මගේ කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද ඒ 9ක් ගන්න කියලා. ඉතින් මේ සතිය තුළදී ඔයාලට කරන්න තියෙන්නේ පුළුවන් තරම් පාස් පේපර්ස් අධ්‍යයනය කරන්න. ගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුද්දේ පාස් පේපර්ස් පුළුවන් තරම් අධ්‍යයනය කරලා යන්න හැම විෂයකම. ඒක ලොකු පිටුවහලක් වෙයි. එහෙම නැත්නම් ලොකු පහසුවක් වෙයි ඔබට 2020 O-level එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගෙට හොඳින් මුහුණ දෙන්න. එහෙනම් අපි සාකච්ඡා කරමු අපේ ඉතුරු ප්‍රශ්න කිහිපය. විසියකේ සිට 24 තෙක් ප්‍රශ්න සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගුවල කොටසක් පාත් දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත් සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචරණය කිරීම සඳහා මෙම වගු භාවිතා කරේ කියලා අපිට වගු 3ක් දීලා තියෙනවා. එකක් පොත් එහෙම නැත්නම් බුක් වගුව, මේකේ තියෙන පොත් වල විස්තර සහ එක පොත් වෙන් කර ඇති නැති බව දැක්වේ. ඊළඟට ශිෂ්‍ය වගුවක් තියෙනවා. පාසලේ සිසුන්ගේ විස්තර සහ ඔවුන් පුස්තකාලයේ සමාජිකයෙක්ද නැද්ද යන වගේ මෙතන තියෙනවා. ඊළඟට රිසර්වේෂන් ටේබල් එක තියෙනවා වෙන් කිරීමේ වගුව. මේකේ ස්ටුඩන්ට් ID එක, පොත වෙන් කරපු නැත්නම් රිසීව් කරපු ඩේට් එක, බුක් ID එක තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ 21. ශිෂ්‍ය ස්ටුඩන්ට් වගුවේ ඇති ශ්‍රේෂ්ඨ ෆීල් සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. ඉතින් අපේ ස්ටුඩන්ට් වගුව මේක. මේකේ ශ්‍රේෂ්ඨ තියෙනවා 1යි 2යි 3යි 4යි. ෆීල්ස් 4ක් තියෙනවා. එහෙනම් අපිට 21ට උත්තරේ 3 විදිහට ගන්න පුළුවන්. ෆීල් සංඛ්‍යාව 4යි. 22 වෙනි ප්‍රශ්නය දත්ත සමුදාය ආගන්තුක යතුරක්. එහෙම නැත්නම් ෆොරින් කී එකක් සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඉතින් අපි දන්නවා අපේ ප්‍රයිමරි කී එකක් වෙන්න ඕන. තව ටේබල් එක ඒ ප්‍රයිමරි කී එකම යෙදিলা තියෙනවා නම් අපිට ඒක ෆොරින් කී එකක් විදිහට සලකන්න පුළුවන්. අපි ගත්තොත් මෙන්න මේ බුක් ID කියන එක මෙන්න මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක වෙනවා. මොකද මේ බුක් ID එක කාගේවත් දෙන්නෙක්ගේ සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID එක ගත්තත් අපිට ඒක ප්‍රයිමරි කී එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේක අහන්නේ ෆොරින් කී එකක් සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද කියලා. ඉතින් මේකේ තියෙන එක ID එකයි මේකේ තියෙන එක ID එකයි මෙන්න මේ ටේබල් එකේ ස්ටුඩන්ට් ID බුක් ID කියලා දෙකක් තියෙනවා. ඉතින් මේක අපි ප්‍රයිමරි කී කියලා ගත්තොත් අපිට මේ බුක් ID එක ෆොරින් කී එකක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් රිසර්වේෂන් ටේබල් එකේ අපිට බුක් ID එක ෆොරින් කී එකක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් 22 පළවෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. විසිතුන්වෙනි ප්‍රශ්නය කුමාර් විසින් වෙන් කරන ලද රිසීව් පොතේ මාතෘකාව කුමක්ද කියලා අහන්නේ. හරිම සරල ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු කුමාර්ගේ ස්ටුඩන්ට් ID එක 1.0.2. ඉතින් මේ ස්ටුඩන්ට් ID එකට අදාළව රිසීව් කරපු බුක් එක හොයාගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට පුළුවන් 0.2කට අදාළ බුක් එක තමයි බුක් ID එක තමයි B.3.1. ඉතින් බුක් වගේ B.3.1 කියන්නේ
ඉෆෙක්ටිව් රයිටින් කියන පොත. එහෙනම් 23ට අපිට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ ඉෆෙක්ටිව් රයිටින් කියන පොත තමයි කුමාර විසින් රිසීව් කරන ලද එහෙම නැත්නම් වෙන් කරන ලද පොතේ මාතෘකාව වෙන්නේ. 24 වෙනි ප්‍රශ්නය සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්ය සඳහා යාවත්කාලින කළ යුතු වගු මොනවාද? ඉතින් පළවෙනි වගුව ගත්තොත් මේකේ තියෙනවා book ID title මේක received පොත වෙන් කරනවද නැද්ද කියලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ ටේබල් එක අප්ඩේට් කරන්න වෙනවා. book ටේබල් එක දෙවෙනි එක මේක කියන්නේ සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා. ඒ කියන්නේ යා අලුතින් සමාජිකත්වයක් ගන්නවා. එහෙනම් මෙන්න මේ ස්ටුඩන්ට් වගුවේ මේ ලයිබ්‍රරි මෙම්බර් කියන එකත් අප්ඩේට් කරන්න වෙනවා. ඊළඟට මේ පොත රිසීව් ඩේට් එක වෙන් කරන්න මෙන්න මේ ඉෂුවේෂන් ටේබල් එකේ. ඒ හින්දා අපිට මේකත් අප්ඩේට් කරන්න වෙනවා. එහෙනම් මේ ටේබල් තුනම අප්ඩේට් කරන්න වෙනවා. එතකොට පොත් බුක් වගුව, රිසර්වේෂන් වගුව සහ ශිෂ්‍ය නැත්නම් ස්ටුඩන්ට් වගුව කියන තුනම අපිට අප්ඩේට් කරන්න වෙනවා. එහෙනම් 24ට උත්තරේ 4 විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට 25 වෙනි ප්‍රශ්නේ මුද්දුකාංග පද්ධති පරීක්ෂාවේ එහෙම නැත්නම් software system testing නිවැරදි පිළිවෙල සඳහන් වර්ණය කුමක්ද කියලා අහනවා. ඉතින් අපිට මේකේ මම මේක ඉංග්‍රීසි භාෂාව පෙන්නන්නම් ඔයාලට. 25 unit testing, integration testing, system testing, acceptance testing. එහෙනම් අපිට මේකේ ගන්න පුළුවන් ඒකක පරීක්ෂාව, ඊට පස්සේ සමස්ත පරීක්ෂාව, ඊට පස්සේ අපි සිස්ටම් එක පරීක්ෂා කරන්න ඕන පද්ධති පරීක්ෂාව, ඊට පස්සේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙනම් 25ටත් උත්තරේ 4 විදියට අපිට ගන්න පුළුවන්. ලෝක විසිරීවිය වන www හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය වූ හඳුන්වන්නේ අයිඩෙන්ටිෆයර් එක හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ වෙබ් පේජ් එකක් සඳහා අනන්‍ය වූ අයිඩෙන්ටිෆයර් එක තියෙන්නේ. වෙබ් පේජ් එකක් අපි ඔන් කරනකොට අපි දන්නවා ඒකත් එක්ක ඔන් වෙන්නේ URL එක ඒකාකාර සම්පත් නිශ්චායකය කියනවා. එහෙනම් URL එකක් තමයි අනන්‍ය වෙන්නේ අයිඩෙන්ටිෆයර් එක වෙන්නේ. එහෙනම් 26ට උත්තරේ 4. සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගු වේද? ඉතින් මේක අහන්නේ අන්තර්ජාල සම්බන්ධ නියමාවලි කියන්නේ මොනවාද මේකේ තියෙන්නේ protocols කියලා තමයි අහන්නේ. which are the following combination contains only internet related protocols? අන්තර්ජාලය සම්බන්ධ protocols මොනවාද කියලා තමයි අහන්නේ. ඉතින් අපි දන්නවා HTTP, FTP, මේ TCP/IP මේවා ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ නියමාවලි එහෙම නැත්නම් protocols. ඉතින් මේ ප්‍රශ්නේ අපි හිතමු SMTP කියන FTP කියන ඒවා ඔයා දන්නවා වට මතක TCP/IP HTTP කියන ඒවා වගේ නම් මේ පිළිතුරු තියා හොඳින් බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ HTML කියලා කියන පිළිතුරු තුනක. ඉතින් ඔයා දන්නවා HTML කියන්නේ පරිගණක භාෂාවක්. ඉතින් මෙන්න මේ පිළිතුරු තුන ඇතෑරියාම ඔයාලට පිළිතුරක් ඉතුරු වෙනවා. මේ විදිහට ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. හොඳින් පිළිතුරු දිහා බලන්න. අපි ප්‍රශ්නයක් අහද්දී ඒකේ පිළිතුර හරියටම දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දන්න කරුණු වලින් නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන්. ඒ නිසා අපිට 27ට උත්තරේ 3 විදිහට ගන්න පුළුවන්. FTP, HTTP, SMTP, TCP, IP. 28 වෙනි ප්‍රශ්නය පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද? මේක අහන්නේ ඉන්ටර්නෙට් සර්විස් පමණක් තියෙන්නේ මොකේද කියලා. විද්‍යුත් තැපෑල, ගොනු හවුල් බෙදා ගැනීම, ෆයිල් ෂෙයාරින්, දුරස්ථ ප්‍රවේශය, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය, ස්ට්‍රීමිං ඔෆ් මීඩියා. මීඩියා ස්ට්‍රීම් කරන එක තමයි මේ අහන්නේ.
ඊළඟට විද්‍යුත් තැපෑල ගුණහල් බෙදා ගැනීම අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය වෙබ් අතිරෙක්ස්. ඊළඟට තියෙනවා ගොනුහවුල බෙදා ගැනීම HTML කේත දුරස්ථ ප්‍රවේශය සෙවුම් යන්ත්‍ර දුරස්ථ ප්‍රවේශය සෙවුම් යන්ත්‍ර අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය වෙබ් අතිරෙක්ස්. ඉතින් මේක අන්තර්ජාල සේවා පමණක් විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි උත්තරේ. මොකද ඊමේල් ඊළඟට ෆයිල් ෂෙයාරින් ඒ වගේම ස්ට්‍රීමින් දුරස්ථ ප්‍රවේශය කියන්නේ රිමෝට් ඇක්සස්. ඉතින් මේ ඉංග්‍රීසි පේපරේ බලුවම අපිට වෙනවා ඊමේල් ෆයිල් ෂෙයාරින් රිමෝට් ඇක්සස් ස්ට්‍රීමින් තමයි ඉන්ටර්නෙට් එක හරහා අපි සර්විස් එකක් විදිහට දෙන්නේ. ඉතින් මේකේ දෙවෙනි උත්තරේ බලුවොත් email file sharing streaming media මේ web browsers. මෙන්න මේ web browsers කියන එක අපිට ගන්න බෑ අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනවා කියලා. මොකද මේක වෙබ් එක ඉන්ටර්නෙට් හරහා භාවිත වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් හේතුව තමයි අපි HTML කෝඩ් එකක් ගහලා අපි ඒක රන් කරන්නේ මේ වෙබ් පේජ් එක. එතකොට අපිට අන්තර්ජාලය අවශ්‍ය වෙන්නේ නැහැ HTML කෝඩ් එක රන් කරන්න. ඉතින් ඒ හින්දා අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද කියලා හෙව්වම අපිට මේ වෙබ් බ්‍රවුසර් කියන එක ගන්න බෑ. ඊළඟ වෙන ප්‍රශ්නය වෙබ් අතිරික්තයක් මගින් රෙන්ඩර් කළ පහත ලයිස්තුව සලකන්න සයන්ස් මැත් ලෙස්. එම ලයිස්තුව නිර්මාණය කිරීමට අවශ්‍ය වන HTML උසුලන මොනවද කියලා අහලා තියෙනවා. ඉතින් මේ ලිස්ට් එකක් ටයිප් කරන්න අපිට ලිස්ට් කියන ටැග් එක භාවිත කරන්න පුළුවන් li. ඊට පස්සේ මේකේ තියෙන මේ ඩොට්ස් වගේක් බුලට්ස් වගේ. ඉතින් මෙතන හතරවෙනි උත්තරේ බලන්න UL කියලා කියනවා. UL කියන්නේ unordered list. ඉතින් මෙන්න මේ පිළිතුර ගන්න පුළුවන් unordered list කියන tags දෙක අපිට use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තුන්වෙනි උත්තරේ තියෙන්නේ OL ordered list. මේ list එකේම 1 2 3 වගේ තිබ්බනම් number වලින් තිබ්බනම් අපිට විදිහට තුන්වෙනි උත්තරේ ගන්න තිබ්බා. 20 වෙනි ප්‍රශ්නය වෙබ් පිටු සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තියද? ගතික වෙබ් පිටු වලින් dynamic web pages පෙන්වන සන්දාර content පරිශීලන ආදානය අනුව හෝ කාලය අනුව හෝ වෙනස් විය හැක. ගතික වෙබ් පිටු නිපදවීමට HTML පමණක් භාවිත වේ. වෙබ් පිටු නිර්මාණය සඳහා වෙබ් කතෘ මෙවලම් web authoring tools භාවිත කළ හැකිය. ඉතින් මේකේ dynamic web pages වල content වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වෙබ් පිටු නිර්මාණය කරන්න web authoring tools භාවිත කරන්න පුළුවන්. හැබැයි වෙබ් පිටු නිපදවීමට HTML පමණක් භාවිත කරනවා කියන එක වැරදි. මොකද HTML, CSS, Bootstrap මේ වගේ languages භාවිත කරනවා. ඒ හින්දා අපිට B ගන්න බෑ නිවැරදි කියලා. එහෙනම් A හා C පමණක් නිවැරදි. එහෙනම් 30ට පිළිතුර දෙක වශයෙන් අපිට ගන්න පුළුවන්. පහත සඳහන් කවර උසුලන ටැග්ස් HTML අක්ෂර හැඩගැස්වීම සඳහා භාවිත කළ හැකිද කියලා අහනවා. ඉතින් මේකේ තියෙනවා මේ බ්‍රේක් එකක්. මේකේ තියෙනවා ලිස්ට් එකක්. මේකේ තියෙනවා ලිස්ට් එකක්. ඉතින් මේ වගේ අර අපි දන්නේ නැති කෝඩ් එකක් තිබුණා අපි දැන් හිතමු මේ EM කියන එක අපි දන්නේ නැහැ කියලා. එතකොට අපි දන්න කේත වලින් එහෙම නැත්නම් මේ HTML tags වලින් හොයන්න ඕන මොනවද මේ තියෙන්නේ කියලා. එහෙනම් අපිට මේ italic bold underline මෙන්න මේ තියෙන වර්ණය අපිට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ අක්ෂර හැඩගැස්වීම සඳහා භාවිත කරන්න පුළුවන් කියලා. ඊළඟට 32 වෙනි ප්‍රශ්නය පහත දක්වා ඇති ඉරුයන් උත්තරෙන් පරිගණක භාවිතයේදී නිවැරදි වන්නේ කවරක්ද කියලා අහනවා. ඉතින් ඔයාලට බැලුමට මෙන්න මේ 1 සහ 4 ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැටලුවක් එනවා නම් එන්නේ මෙන්න මේ 2 සහ 3 කියන එකේ.
ඉතින් අපි දන්නවා මේ කීබෝඩ් මවුස් අතේ මට්ටම මේ විදියට එලිමිටර් මට්ටමේ පල්ලෙහා තියෙන හොඳ නැහැ. ඉතින් නිවැරදි ඉරියව්ව වෙන්නේ මෙන්න මේ දෙවෙනි ඉරියව්ව. එහෙනම් අපිට 32ට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ඊළඟට 30 වෙනි වර්ණ 32 නිරූපණය කිරීම සඳහා පික්සලයට bit per pixel කොච්චර අවශ්‍යද කියලා අහනවා. ඉතින් අපිට ඒකට උත්තරේ ගන්න පුළුවන්. අපිට bit per pixel 5යි ඕන. 34 අනුරූපයක image විභේදනයේ resolution අඩු කළ විට කුමක් සිදුවේද? ඉතින් image එක resolution අඩු කරාම ඔයාලා දන්නවා ඒකේ quality අඩු වෙනවා. මේ quality අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම file size එකත් අඩු වෙන්න ඕන. එහෙනම් අපිට 34ට දෙවෙනි උත්තරේ ගන්න පුළුවන් අනුරූපයේ ගුණාත්මක බව සහ ඒ ගුණ ප්‍රමාණය කියන්නේ file size එක අඩු වේ. පහ සඳහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ කවරක්ද? පැස්කල් යනු ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් සඳහා උදාහරණයකි. ඉහළ මට්ටමේ කියන්නේ high level language එකක් කියලා කියන්නේ. පහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛන වලට වඩා ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛ තේරුම් ගැනීම ක්‍රමලේඛයන් පහසු වේ. සම්පාදකින් කම්පයිලර් මගින් ඉහළ මට්ටමේ භාෂා ක්‍රමලේඛයක් යන්ත්‍ර භාෂා machine language උදෙස් බවට පරිවර්තනය කරනු ලැබේ. ඉතින් මේකේ පළවෙනි එක හරි. පැස්කල් කියන්නේ high level language එකක්. ඉතින් low level language වලට වැඩිය high level language එකක් තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ භාවිතා වන වචන වලින්ම තමයි මේක බොහෝ වෙලාවට හැදෙන්නේ. එහෙනම් තේරුම් ගන්න ලේසි. එතකොට මේක මැෂින් එකට තේරුම් ගන්න අපි කම්පයිලර් එකක් දානවා. ඉතින් කම්පයිලර් එකෙන් මේ high level language එක machine language එකට convert කරලා දෙනවා. එහෙනම් මේ ABC කියන තුනම හරි. අපි වෙනත් ස්පාට උත්තරේ 4 ABC සියල්ලම කියලා ගන්න පුළුවන්. then amount සමාන unit මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ unit යන විශාලය සඳහා 175 ආදානය කළහොත් ප්‍රතිදානය වන්නේ කුමක්ද කියලා කියනවා. ඉතින් 175 මෙතන දැම්මොත් හරිද? 175ට වේ 175 50ට වැඩිය අඩි හෝ සමානයි නෙවෙයි. එහෙනම් මේක false වෙනවා. එතකොට මෙන්න මේ amount එකට unit වැඩි කිරීම එක කියන එකට යන්නේ. ඊපස්සේ දෙවෙනි condition එකට එනවා. එතන කියනවා if units ගාන 50ට වැඩි සහ 150ට වැඩිය අඩු සමානයි කියලා. එතකොට ඒකත් false වෙනවා. මොකද 150ට වැඩිය 175 වැඩි. නමුත් 150ට වැඩිය අඩු සමාන නැහැ 175. මෙතන and එකක් තියෙන්නේ. එහෙනම් ඒ ස්ටේට්මන්ට් එකත් false වෙනවා. එහෙනම් අපි එනවා ඊළඟ එකට else. amount එක සමානයි. මෙතන තියෙනවා 250 units. යන්නේ 175 ඍණ 150 වැඩි කිරීම ගුණ කිරීම 5. ඉතින් අපිට එතකොට true වෙන ස්ටේට්මන්ට් එකක් විදිහට ගන්න වෙන්නේ මෙන්න මේක. මොකද මෙතනින් false වෙනවා, මෙතනින් false වෙනවා. එහෙනම් else අපිට තියෙන amount එක සමානයි 250 දන්න units ඍණ 150 ගුණ කිරීම 5. එහෙනම් units ගාන 175යි ඍණ 150 ගුණ කිරීම 5. 175න් 150 ගියාම 25යි 25 ගුණ කිරීම 5 125යි. ඒකට 250ට 125ක් එකතු කරාම අපිට 375 කියලා එනවා. එහෙනම් අපිට 36ට උත්තරේ 4 වෙනි එක කියලා ගන්න පුළුවන්. ඊළඟට නැවතත් සුඩෝ කෝඩ් එකක් දීලා තියෙන්නේ 37 වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් ව්‍යාජක එතකොට සලකා පරිශීලකයෙකු 4 5 2 ඍණ 1 යන සංඛ්‍යා එකකට පසු අනික ආදායන කළේ නම් එහි ප්‍රතිදානය වන්නේ කුමක්ද? ඉතින් මේ inputs ටික 1 by 1 තමයි enter කරන්නේ.
එතකොට අපි බලමු මේකේ මොකක්ද කියන්නේ කියලා. ඉතින් මේකේ ටර්මිනල් එක -1 x සමාන බිඳුව රිපීට් එකක් ගහලා තියෙනවා. display enter number, get number, if number විශාල කුඩා x then සමාන number and if until number සමානයි terminal. ඉතින් මේ එන number එක ඍණ එක වෙනකන් මෙන්න මේක run වෙනවා. ඒ කියන්නේ මේ අවසාන input එක එනකන් මේක run වෙනවා. අපි දාලා බලමු 4 දැම්මොත් enter number, get number 4 විශාලයි x ට වැඩිය. හරි. ඒක true වෙනවා. එහෙනම් x සමානයි number එකට සමාන කරනවා x. ඒ කියන්නේ x තියාගේ දැන් 4යි. and if මේක ආය number එක terminal එකට සමාන නැහැ. එහෙනම් ආය repeat වෙනවා. දැන් x තියාගේ බිඳුවයි නෙවෙයි 4යි. එතන 5 input කරාම පහ get number කියන එක දැන් 5 වෙනවා. ඉතින් if 5 දැන් x වලගේ 4යි. කියන්නේ 4ට වැඩිය 5 විශාලයි. එහෙනම් මේක true. දැන් x number කියන අගේ x ට සමාන කරනවා. ඒ කියන්නේ දැන් x 5 වෙනවා. and if මෙතන until තියෙනවා මෙන්න මේක repeat වෙනවා. number සමානයි terminal වෙනකන්. කියන්නේ මේ input එක ඍණ එක වෙනකන් වෙනවා. ඒ කියන්නේ මේකේ මේ අන්තිම සංඛ්‍යාව දක්වා වෙනවා. හැබැයි අපෙන් අහන්නේ display x. හරි. එහෙනම් දැන් x වලගේ 5යි. හරි. දැන් 5 දීදී අපි enter කරන්නේ 2. එහෙනම් enter number කියන එක 2යි. if number විශාලයි බලනවා x ට වඩා x තියාගේ 5යි. number වලගේ දැන් 2යි. එහෙනම් මේක true වෙන්නේ නැහැ. එහෙනම් x කියන එක number අගේ x ට සමාන කරන්නේ නැහැ. එහෙනම් ඒක if වෙනවා. හැබැයි මෙතන number එක terminal එකට සමානද බලනවා. අපි number එක ගත්තේ 2. terminal එක ඍණ එක සමාන නැහැ. එහෙනම් ආයෙ පාරක් run වෙනවා. තාමත් x වලගේ 5යි. දැන් run වෙන්නේ ඍණ එක input වෙන්නේ. enter number කිව්වම මෙතන number එක ඍණ එක. එහෙනම් ඍණ එක x දැන් 5යි. 5ට වැඩි විශාල නැහැ. එහෙනම් මේක නැවතත් false වෙනවා. එහෙනම් මේ equation එක true කරන්නේ නැහැ. එහෙනම් x ගේ තාමත් 5යි and if වෙනවා. දැන් number කියන එක සමානයි terminal එකට. ඔව්. මොකද ඍණ එක තමයි number එක input කරපුව. terminal එකත් ඍණ එක. එහෙනම් දැන් මේ ටික ඉවර වෙනවා. මේ repeat කියන loop එක ඉවර වෙනවා. එහෙනම් ඒ loop එකෙන් පස්සේ අපිට තියෙන්නේ display x. දැන් x වලගේ 5යි. එහෙනම් අපිට පිළිතුර 4 විදිහට ගන්න පුළුවන්. x වලගේ 5යි. ඊළඟට 38 වෙනි ප්‍රශ්නය පරිගණක ක්‍රමලයක සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක variables වලට විවිධ අවස්ථාවෙන්දී විවිධ අගයන් ගන්න පුළුවන්. ඒක හරි. පරිගණක භාෂාවක වෙන් කළ ලද වදන් received words එම ක්‍රමලයක භාෂාවම විශාල්‍ය නාමසේ භාවිතා කළ හැකිය. මේ කියන්නේ variables විදිහට received words ගන්න පුළුවන් කියලා කියන්නේ අපි කියමු integer එකක් කියනවා නම් ඒ වගේ number එකක් කියනවා නම් ඒ වගේ ඒවා අපිට variables විදිහටත් ගන්න පුළුවන් කියලා තමයි දෙවෙනි එක කියන්නේ. ඉතින් ඒක වැරදි. අපිට received words අපිට variables විදිහට ගන්න බෑ. නමුත් පළවෙනි එක හරි variables වලට විවිධ අවස්ථාවන්දී විවිධ අගයන් ගන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් විදිහට බැලුවොත් මෙන්න මෙතන මේ get number කියන variable එක විවිධ අවස්ථාවන්හි මේ inputs අනුව විවිධ අගයන් ගත්තා වලට මතක ඇති. ඉතින් එහෙනම් පළවෙනි උත්තරේ හරි. එහෙනම් 38 ඒ පමණක් නිවැරදි. 38 එක අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. 39 පහත පෙන්වා ඇති ව්‍යාජකේතය සලකා බලන්න. ආයි සුළු හොඩයක් තියෙනවා read abc value සමානයි බිඳුව.
if a විශාලයි බීට වඩා then if a විශාලයි ඊට වඩා then value එක a කරන්නවලු else නම් එහෙම නැත්නම් ඒ කියන්නේ c විශාලයි නම් ඊට වැඩිය value එක c දෙන්නවලු ඊට පස්සේ end if කරන්න කියලා තියෙනවා මේකත් end if කරලා display value කියලා තියෙනවා a b c යන විශාලයන් සඳහා පිළිවෙලෙන් 50 30 70 වෙන අගයන් ආදානය කරනු ලබයි නම් දර්ශනය කරන ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා ඉතින් ඒට දීලා තියෙනවා 50ක් බීට දීලා තියෙනවා 30ක් සහ සීට දීලා තියෙනවා 70ක්. මෙතන වැලියු එක බිඳුවයි. ඊට පස්සේ A විශාලයි දහනවා බීට වඩා. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B, මේ තියෙන්නේ C. A විශාලයි බීට වැඩිය ඒක හරි. එහෙනම් මේක true වෙනවා. එහෙනම් මේකේ ඇතුළට යනවා. if A විශාලයි ඊට වඩා කියනවා A 50යි C 70යි. එහෙනම් ඒක false වෙනවා. else value C print කරන්න කියනවා. එහෙනම් C කියන්නේ 70යි. value එක C කරලා තියෙනවා. ඊට පස්සේ end if display value එහෙනම් 70 කියන එක තමයි පෙන්නන්න ඕන. එහෙනම් 39 උත්තරේ 4 විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට 40 වෙනි ප්‍රශ්නය මේක තමයි අවසාන ප්‍රශ්නය. ඉතින් බොහොම ලේසි ප්‍රශ්නයක් තමයි අවසාන ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා අවුරුදු ඉපේක ප්‍රශ්න පත්තර කරමින් යන්න විශේෂයෙන්ම පාස් පේපර්ස් ගිය අවුරුද්ද 2019 සහ 2018 අනිවාර්යයෙන්ම සෑම විෂයකම කරලා යන්න. ඉතින් ඒක තමයි මේ සතිය තුළද ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාලගේ ඕලෙවල් විභාගය සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න එක ගොඩක් පහසු වෙයි. එහෙනම් අපි බලමු අන්තිම ප්‍රශ්නය. පහත තර්කන පරිපත්තයේ x සඳහා බිඳුව එක පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් y සඳහා ලැබෙන ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද කියලා අහනවා. ඉස්සෙල්ලාම බිඳුව යවනවා ඊට පස්සේ එක යවනවා. බිඳුව යවුවොත් මෙතනින් අපි දන්නවා මේ යන්නේ නෝට් එකකින් මෙතනින් බිඳුව ගියොත් x බිඳුව අවස්ථාවේදී මෙතනට යන්නේ බිඳුව මෙතන නෝට් එකෙන් ගියාම මෙතනට යන්නේ 1. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ AND gate එකක්. මෙතන තියෙන්නේ AND gate එකක්. මේ තියෙන්නේ A.1 මෙතන එන්නේ B.0. ඉතින් අපි දන්නවා AND gate එක එකක් 0 නම් පිළිතුර 0. මෙතන අපිට A.1 A කියලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන B.0 0 විදිහට ගන්න පුළුවන් බූලියන් 90. ඊළඟට මේ තියෙන්නේ O gate එක. O gate එක කියනවා කියන්නේ අපි දන්නවා එකක් true නම් answer එක true වෙනවා. එහෙනම් A+0 තමයි මෙතනින් එන්නේ. එහෙනම් උත්තරේ A තමයි output එකක් හැටියට මෙතන input එක බිඳුව අවස්ථාවේදී එන්නේ. ඊළඟට බලමු input එක 1 වුණාම මොකද වෙන්නේ කියලා. මේ input එක 1 වුණොත් මෙතනින් යන්නේ not එක හරහා යනකොට බිඳුවක් මෙතනට යනවා 1ක්. එහෙනම් මෙතන නැවතත් end එකක් A.0 මෙතන 1.b එහෙම නැත්නම් B.1. හරි ඉතින් A.0 කියන්නේ 0 මේ මෙතන. ඒ වගේම මෙතන 1.b කියන්නේ b. ඉතින් මේ දෙක O එක හරහා යන්නේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී අපිට එන්නේ b. ඉතින් මේ දෙක තමයි උත්තර වෙන්නේ. A සහ b. එහෙනම් 40ට දෙක අපිට පිළිතුර හැටියට ගන්න පුළුවන්.
මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. එයාලට පාස් පේපර්ස් කරද්දී මේ විවරණය ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක මේ පිටි ප්‍රශ්න 40ම විවරණය කරන විදිහ බලන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලගේ ඉදිරියේ එන විභාග කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.